සමග ඔබ අපයා කරනවා හසිනි ඉරේෂානි. අවිචාරයෙන් නිහඬවන යථාර්ථය විනිවිද දකින්න අපිට එක්වන්න දහවල් 12 දක්වා. ජනමන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය. අපි කාගේත් බලාපොරොත්තුව බියකින් තොරව සමාජයේ ජීවත් වීම. අපිට එයට වැඩිපුරම උදව් කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය. අපි හැම විටම ජනරාවේ වැඩසටහනින් බ්‍රහස්පතින්දා දවසේ ඔබ දැනුවත් කරනවා ශ්‍රී ලංකා පොලිසිය කාර්යභාරය සහ පොලිසිය ඔබට කොයි විදිහටද සහාය දක්වන්න කියලා. අද දවසේ අපි හිතුවා කතා කරන්නට අපරාධ වලින් බේරිලා ඉන්න, අපරාධ වලට අහු වෙන්නේ නැතුව, ගොදුරු වෙන්නේ නැතුව ඊටාම සාමකාමීව ජීවත් වෙන්නට අපිට කොයි විදිහටද පොලිසිය උදව් කරන්නේ කියලා කතා කරන්නට. අපි අද ආරාධනා කළා අපේ වැඩසටහනට ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ටාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ඇතුළත් මුදලි මහත්මයාට. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන් නිනෝකා. දැන් අපි ඇත්තටම අපරාධ කියලා නිතර කතා කරනවා. අපරාධ අපිට පේනවා. කරලා තියෙන දේවල් පේනවා. රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් පේනවා. අපි ඒවයින් වැළකීලා ඉන්න සෑහෙන උත්සාහ ගන්නවා. මෙතනදී තුන්වෙනි පාර්ශවයේ විදිහට මේක දකින්න කෙනෙක් කොයි විදිහටද මේක වළක්වා ගන්නට ඉදිරිපත් වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් වැඩිපුර හිතන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ අපරාධ මේ වළක්ව ගන්නට සහ මර්ධනය කර ගන්නට කරන්නට බොහෝ දේ කරන්න පුළුවන් වුණත් සමහර වෙලාවට අපි අයින් වෙලා ඉන්නවා මේවට සම්බන්ධ වෙන්න කැමති නැහැ. නමුත් අපේ වගකීම ඊට වැඩි එහා ගිය දෙයක් කියලා අපි මේ වෙලාවේ ඔබට මතක් කරනවා. ඒ නිසා තමයි අපි මේ ගැන කතා කරන්නට හිතුවේ. ඇතුළත් මුදලි මහත්මයා දැන් අපි මුලින්ම සඳහන් කළොත් මේ අපරාධයක් කියන දේ යටතට ගැනෙන්නේ මොන වගේ දේවල්ද? ඔබ පටන් ගත්තේ හොඳ තැනකින්. අපරාධය කියන එකට විවිධ අපරාධ විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේක අපි පොදුවේ ගත්තාම අපිට අපරාධයක් කියන එක හඳුන්වන්නට පුළුවන් නීතිය මගින් තහනම් කරනු ලැබූ කිසියම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අපරාධයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. හැබැයි මේ අපරාධයක් කියන එක සම්පූර්ණ වෙන්නට ඒකට අංග කීපයක් ඇතුළත් වෙන්නට වෙනවා. ඒ පළමුව ඒව අපරාධයේ නීතිය මගින් තහනම් කරන ලද ක්‍රියාවක් වෙන්නට ඕනේ. ඒ වගේම ඒ අපරාධ කරන පුද්ගලයාට ඒක කරන්නට චේතනාවක් තියෙන්නට ඕනේ. ඒ වගේම ඒක නීතියේ දඬුවමක් ඒ සඳහා නියම කරලා තියෙන්නට ඕනේ. ඒ ආකාරයෙන් ඒ කරුණු සම්පූර්ණ වුණොත් තමයි ඒක අපරාධයක් හැටියට කියලා අපි ගණන් ගන්නේ. ඔව්. දැන් අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසිය මේ අපරාධ මෙච්චර ප්‍රමාණයක් අපේ රට පුරා සිද්ධ වෙන නිසාම තමයි එක එක කොටස් කරලා තියෙනවා. විවිධ අපරාධ විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් ගත්තොත් මේ අපරාධ කොටස් කරලා තිනවා. කොයි විදිහටද මේ අපරාධ කොටස් කරලා තියෙන්නේ? ඒ අනුව ඒ අපරාධ වැළැක්වීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔව් හොඳයි. ඒක අපි මුලින් බැලුවොත් අපරාධ සිදුවන අපරාධ අපි ප්‍රධාන වශයෙන් ශාරීරික පිළිබඳ අපරාධ සහ දේපල පිළිබඳ අපරාධ වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ ශාරීරික පිළිබඳ අපරාධ ගත්තාම මේක ඇත්තටම ශාරීරිකව සිදුවන අපරාධ මෙන්ම දැන් වර්තමානයේ එකතු වෙලා තියෙන මානසිකව සිදුවන අපරාධ. ඒ වගේම අපි තවත් කොටසක් අපේ පොලිසියේදී හඳුන්වාගෙන තියෙන ගොදුරු විරහිත අපරාධ කියලා මේ නව ප්‍රවණතාවයනුත් එක්ක. මේ ගොදුරු විරහිත අපරාධ යනුවෙන් අදහස් කරන්නේ මත්ද්‍රව්‍ය ආශ්‍රිතව කෙරෙන අපරාධ. ඒවත් ඔක්කොමත් එක්ක මේ කරුණු සියල්ලම බලපුවාම ශරීරය පිළිබඳ අපරාධ, දේපල පිළිබඳ අපරාධ සහ ගොදුරු විරහිත අපරාධ යනුවෙන් කොටස් තුනකට මේ අපරාධ වෙන් කරන්නට පුළුවන්. ඇත්තටම පොලිසිය මේක පරිපාලනයට තවත් වශයෙන් කොටස් දෙකකට වෙන් කරගෙන තියෙනවා. බල අපරාධ වශයෙන් සහ සුළු අපරාධ වශයෙන්. ඒ ආකාරයෙන් තමයි පොලිසිය මේ අපරාධ සම්බන්ධයෙන් ලේඛන සහ දත්යන් පවත්වාගෙන යන්නේ. අපි දන්නවා දැන් අපේ ස්ත්‍රීන්ට දරුවන්ට මේ වගේ අයට සිද්ධ වෙන අපරාධ සම්බන්ධයෙන් වෙනමම අංශ පිහිටවලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය. කොයි විදිහටද මේ සේවාව සපයන්නේ? ඇත්තටම ශ්‍රී ලංකා පොලිසිය දැනට වසර 155ක පමණ ඉතිහාසයක් 156ක පමණ ඉතිහාසයක් තියෙන ආයතනයක්. අපරාධ සම්බන්ධයෙන් නැත්නම් මහ ජනතාවට නීතිය ආරක්ෂාව ලබා දීමේ මූලික කාර්යභාරය කෙරෙන ශ්‍රී ලංකා පොලිසියෙන් ශ්‍රී ලංකා පොලිසිය මේ අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම අපේ ප්‍රමුඛතම රාජකාරියක්. ඊට අමතරව
මේ අපරාධ වැළැක්වීම සහ අපරාධ නිවාරණය යන කටයුතු දෙකම පොලිසිය ප්‍රමුඛතම රාජකාරිය. ඒ සඳහා ශ්‍රී ලංකාව පුරාම පොලිස් ස්ථාන 496ක් අපේ මේ 2021 වර්ෂය වෙනකොට පිහිටවලා තිබුණා. වඩාත් පුළුල් සේවාවක් ලබා දීමේ අරමුණින් දැනට අපි තීරණය කරලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් ස්ථාන සංඛ්‍යාව 700 දක්වා වැඩි කරන්න. ඒකෙන් දැනට 604ක් දක්වා පොලිස් ස්ථාන ප්‍රමාණය වැඩි කරලා තිනවා. ඒකෙන් මහජනතාවට අවස්ථාවක් ලැබෙනවා පහසුවෙන් පොලිසිය සේවාවන් ලබා ගන්නට මෙන්ම අද සමාජයේ සංකීර්ණ වෙලා ජනගහනය වැඩි වෙලා නිවාස ප්‍රමාණයන් වැඩි වෙලා තියෙන නිසා මහජනතාවගේ ආරක්ෂාව සැලසීම ඒ ප්‍රදේශ ආවරණය වෙන්න පොලිස් ස්ථාන සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේ අපරාධ විමර්ශනයේට අවශ්‍ය පිරිස් බලය ලබා ගැනීම සඳහා පොලිසියේ දැනට ඉන්න 85000ක් වූ පිරිස 1,07,255 දක්වා මේ වසර අවසාන වෙනකොට වැඩි කිරීමට තීරණය කරලා දැන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ වගේම අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ගත්තොත් පොලිසියේ විවිධ වූ අංශයන් තියෙනවා අපරාධ විමර්ශනයට සම්බන්ධ වෙන. අපි මුලින් ගත්තත් පොලිසිය සාමාන්‍ය පොලිස් ස්ථානයක් ගත්තොත් විවිධ පැමිණිලි අංශය, අපරාධ අංශය, ළමහා කාන්තා කාර්යාංශය, ඊගාවට දූෂණ මර්දන අංශය සහ ප්‍රජා පොලිස් අංශය ප්‍රමුඛතම කාර්යයන් කොටා මේ සාකාවන් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. අපි මේ සුළු පැමිණිලි අංශ වලින් පොලිසියට ලැබෙන සුළු පැමිණිලි විභාග කරලා ඒවා සමතයකට පත් කිරීමට උත්සාහ කිරීම තුළින් උත්සාහ කරනවා ඒ ආශ්‍රයෙන් සිදුවෙන්නට තියෙන බරපතල අපරාධයක් වළක්වා ගැනීම. ඒ වගේම සිදුවන අපරාධ සම්බන්ධයෙන් අපරාධ වශයෙන් නිශ්චිතව හඳුනාගෙන තියෙනවා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත් එවැනි අපරාධ නැවත නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා අපරාධ අංශයෙන් කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධව වෙනමම කාර්යාංශයක් දැනට සෑම පොලිස් ස්ථානයකම දිවයිනේ පිහිටවලා තියෙනවා. ඒකෙන් ළමයින්ට සහ කාන්තාවන්ට තමුන්ට එරෙහිව සිදුවන පැමිණිලි සම්බන්ධව ඒ ස්ථානට පැමිණිලි කරලා ඒව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර සහ සහනයන් ලබා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් එක්කම මේව අපරාධ මර්ධනයට මහජනතාවගේ සහයෝගය ලබා ගැනීම සඳහා අපි ප්‍රජා පොලිස් සේවය ඉතාමත් ශක්තිමත් කරලා තියෙනවා. දැනට නව වසරක දැන් මේ මෑත කාලීනව සෑම ගමකටම සෑම ග්‍රාම සේවා වසම කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ස්ථිරව පත් කරලා ඒ හරහා ඊට අනුබද්ධ කරලා තියෙනවා සෑම ගමකින්ම ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙක්. ඒ හරහා ඒ ගමටම විශේෂිත වූ නිලධාරීන් දෙදෙනා ඒ ගමේ ඉඳගෙන ගමේ ස්ථිරව ඉඳගෙන ගමේ ප්‍රශ්න විසඳීමේ කටයුත්තට සම්බන්ධ වෙන්න. මේකට මහජනතාවගේ සහයෝගය දායකත්වය අපි ඉතාමත් විශාල වශයෙන් බලාපොරොත්තු වෙන මේ කටයුතු සම්බන්ධ කරගන්න. ඉතින් මෙවැනි ආකාරයෙන් තමයි අපරාධ වැළැක්වීමේ දැනට පොලිස් ස්ථානයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල. ඊටත් අමතරව සෑම සතියකම ලංකාවේම සිදුවන සියලුම අපරාධ සම්බන්ධයෙන් අප කොට්ටාසයට තොරතුරු රැස් කරලා අපි විශ්ලේෂණය කරලා බලනවා ලංකාවේ අපරාධ සිදුවීම කොයි රටාවටද සිදුවෙන්නේ, කොයි පළාත්වලද අපරාධ සිදුවෙන්නේ, මොන වගේ අපරාධද වෙන්නේ, අපරාධ වලට භාවිතා කරන ක්‍රමවේදයන් මොනවද, මේ වගේ කරුණු විශ්ලේෂණය කරලා සෑම සතියෙම ඊළඟ සතියේ පොලිස් පෙත්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකදී ඒ පළාත්වලට ගත යුතු ක්‍රියාමාර්ග සහ එම අපරාධ අඩු කර ගන්නට සහ ඒවා වළක්වා ගන්නට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සිදු කරනවා. මේ අනුව අපරාධ මර්ධනය සම්බන්ධයෙන් පොලිසිය විශාල කාර්යභාරයක් දැනට සිදු කරමින් පවතිනවා. ඔව්. දැන් මෙතනදී ඇත්තටම මහ ජනතාව විදිහට අපේ වැඩසටහන අහන් ඉන්න ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ අපරාධ නිවාරණ කොට්ටාශයේ අධ්‍යක්ෂතුමා අපිත් එක්ක දැන් මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබට මේ සම්බන්ධ ඕනෑ තරම් ගැටලු ඇති. ඔබට මුහුණ දීමට සිද්ධ වෙත ප්‍රශ්න ඇති. ඔබේ නොවිසඳුන ගැටලු ඇති. අපි ඒකට ඉඩකඩ ලබා දෙනවා. අද දුරකථනය විවෘත කරනවා ඔබට කතා කරන්න පුළුවන්. ඒ නොවිසඳුන ගැටලු ඉදිරිපත් කරන්නට අවස්ථාව තියෙනවා. ඔබට විග්‍රහ කර ගන්නට විසඳ ගන්නට ගැටලු තියෙනවා නම් ඒකටත් අවස්ථාව තියෙනවා. අපිට කතා කරන්න 0112 68යි 24යි 11 අපේ අංකය. ඒ වගේම 0112 68යි 94යි 28. 0112 68යි 24යි 11 0112 68යි 94යි 28. ඔබතුමා සඳහන් කළා මේ ප්‍රජා පොලිස් ඒකකය පිළිබඳව. මෙන්න මේක ටිකක් අලුත් දෙයක් අපිට.
ප්‍රජා පොලිස් ඒකකය කියන එක දැන් අපි ඇත්තටම හුඟක් වෙලාවට දෙයක් සිද්ධ වුණාම පොලිසියට යනවා උසාවියට යනවා ටිකක් ගොඩක් දුර දිග ගමනක් යන්නේ ඒ නිසාම ඒ ගමන යන්න බැරි කමටම සමහර පීඩාවන් විඳගෙන ඉන්නවා. දැන් එතනට යන්නේ නැතුව මේ ප්‍රජා පොලිස් ඒකකයෙන් අපිට පුළුවන් ද මේවට සහනයක් ගන්න මොකද්ද සලසන සේවාව? ඇත්තෙන්ම මේ ප්‍රජා පොලිස් සේවාව ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සෑම ග්‍රාම සේවා වසමටම අනුයුක්ත ස්ථිර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පත් කරලා ඒ වසමේ මහ ජනතාවට විඳින්න සිදුවන කරදර හිරිහැර වලට අවශ්‍ය සහනයන් ලබා දෙන්න. ඒ වගේම අවශ්‍ය දේවල් සමතයකටපත් කරන්නත්, ඒවා නැවත සිදු වෙනවද කියලා ඒවා ගැන පසු විපරම් කරන්නත්, ඒ වගේම යම් දෙයක් පොලිසිය විමර්ශනයෙන් සඳහා නැත්නම් පොලිසියේ රාජකාරී නීතිමය කටයුතු සඳහා යොමු කරන්න ඕන ඒ අතර සම්බන්ධීකරණය කිරීමත් තමයි මේ අංශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක මගින් අපි හිතනවා බොහෝ විට මේ සිදුවන සුළු ගැටුම් निराකරණය කරලා නීතිය දක්වා යන ප්‍රමාණය අඩු කරගන්නට හැකි වෙයි කියලා. ඔව් ඇත්තටම දැන් අපි දුරකථන ඇමතුමක් ලැබෙනවා ඒට සම්බන්ධව තවත් ඒ ගැන කතා කරමු. දුරකථනින් ඔබට අවස්ථාව ආයිබෝවන්. ආයිබෝවන් මොකද කතා කරන්නේ ස්වාමීන් වහන්සේ නමක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රාණ මොට්ටු ප්‍රදේශයෙන් මේ වෙලාවේ මම සතුරු වෙන අවස්ථාවල් සම්බන්ධව මොකද දැන් අපේ ප්‍රදේශයේ ඉන්න බොහොම අහිංසක සාධාරණ මිනිස්සුන් ජීවත් වෙන විදියන්නේ තමන්ගේ දේපල ආරක්ෂා වෙන කුඩුකාරයන්ගෙන්. පන්සලේ පවා දැන් පෞද්ගලික දතර පින් පෙට්ටිය අරන් ගියා. ඒක දේවාලේ කරලා දේවාලේ ඔක්කොම අරගෙන ගියා. දේවාලේ මේසෙ පවා අරගෙන ගියා. එළියටම පන්සල වැත්ත පොල් කඩනවා. ගම්මෙත් මිනිස්සු අහිංසකවට නිසද්ද ඉන්නවා වීදුරු පවිලි කරොත් වීදුරු කඩන ගල් වලින් ගහලා. මේක හොයන්න පොලිසිය කොච්චර උත්සාහ කරත් හොයන්න බෑ. මම දන්නේ මේ පොලිසියේ අකාර්යව සාධක කියලා නැත්තම් මේක රටේ දත්වද කියලා මට තේරෙන්නේ නැහැ. කරුණාකරලා අපේ මහත්මයාට කියනවා මේක විසඳන්න. මේ මිනිස්සු සාධාරණ ජීවත් වෙන්න අවශ්‍යයි. පන්සලක් කියන්නේ මිනිස්සුගේ පූජනීය ස්ථානේ. පන්සලේ කිසිම දේවල් රැක ගන්න විදියක් නැහැ. ඒවට කිසි විසඳුමක් නැහැ. ෆැමිලි කීයක් දාලාද පොලිසිය. ඒ කිසිමානේ පන්සලේ මම රෝහලේ ඉන්න වෙලාවේ පින්පෙට්ටිය කඩාගෙන ගියා. ඔබ වහන්සේ ප්‍රදේශය අපිට සඳහන් කරන්න. පත්මලාන මොරටුව පත්මලා ප්‍රදේශය කියන්නේ. ඒසාව කරුණාකරලා මේ ගරුතර ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය මට ඉතාමත් පැහැදිලිව සමන් දෙන්න පුළුවන් වුණා. අතෙන්ම ඒ සම්බන්ධයෙන් මම පෞද්ගලිකව මැදිහත් වෙලා අදාළ පොලිස් ස්ථානයේ දැනුවත් කරලා ඒ සම්බන්ධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සොයා බලන්නම්. ඒ වගේම අපි දැන් මේ ප්‍රශ්නෙත් සාපේක්ෂව ගත්තාම අපරාධ වැඩිවීමේ ප්‍රවණතාවයකට දැනට විශාල ලෙස මේ නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය බලපෑම් කරලා තියෙනවා. විශේෂයෙන්ම නීති විරෝධී මත්පැන් හරහා ශාරීරික අපරාධත් නීති විරෝධී මත්ද්‍රව්‍ය හරහා දේපල අපරාධත් සිද්ධ වෙනවා. මොකද මත්ද්‍රව්‍ය වලට හුරු වෙච්ච අය ඒවායේ තමුන්ට අවශ්‍ය වියදම් පියවා ගන්නට අනුන්ට අයත් දේපල සොරකම් කිරීමේ ප්‍රවණතාවය දැන් ඇත්තටම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේගේ ගැටලුව මම මොරටුව අදාළ ස්ථානයේ සහ ඒ සම්බන්ධව කටයුතු කරන ආයතනයන්ට යොමු කරලා ඒ සම්බන්ධව කඩිනමින් ක්‍රියා කිරීමට උපදෙස් ලබා දෙන්නම් ගරු ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය තිබුණේ දැන් මේ ප්‍රජා පොලිස් ඒකකය වගේ දෙයකින් මේ වගේ දේවල් වලට විශාල සේවයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඇත්තෙන්ම ඔව් මේක මහ ජනතාවගේ සක්‍රීය දායකත්වය ලැබුණොත් මේ ගැන විශ්වාසයක් මහ ජනතාව තුළ ගොඩ නැගුණොත් මහ ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගමේ ඉන්න පොලිස් නිලධාරීන් දෙදෙනාට ඒ වගේම අපි පන්ත කරන ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනාට ඉතාමත් සහයෝගයෙන් මොකද මේ කට්ටිය අපි කාර්යාල ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා සෑම වසමකම පිහිටවලා තියෙන ග්‍රාම සේවා වැනි සේවා පියස කාර්යාලය මුල් කරගෙන. එතකොට රජයේ නිලධාරීන්ගේ කාර්යාල මණ්ඩලයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ හරහා මහ ජනතාව විවිධ ආකාරයෙන් ස්ථාන වලට සම්බන්ධ වෙනවා තොරතුරු ලබා ගන්නට පුළුවන් ගමේ තියෙන ආරවුල් වැනි දේවල් සම්බන්ධව නීති විරෝධී කටයුතු සම්බන්ධව තොරතුරු ලබා ගන්න පුළුවන්. එවැනි දේවල් හරහා මෙවැනි දේවල් බොහෝ දුරට අඩු කරගන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. 0112688824 අංකයට ඇමතුමක් දෙනවා. අයිබෝවන්. එමෙතම විසන්දි වෙලා උත්සාහ කරන්න අපේ අංකය 0112682411 සහ 0112689428. ප්‍රජා පොලිස් ඒකකය ගැන සඳහන් කරොත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය තිබුණේ මේකට දැන් ප්‍රදේශයේ ඉන්න අයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඇත්තටම මේ සේවය සපයන්න. ඒක හොඳ ප්‍රශ්නයක්. සෑම ගමකම ප්‍රජා පොලිස් කමිටුවක් අපි පිහිටවනවා. ඒ ගමේ ඒකට සම්බන්ධ වෙන්න කැමති නිදහසේ සාධාරණ ජීවත් වෙන පිරිසකකින් සමන්විත කමිටුවක් මේ ප්‍රජා පොලිස් ඒකකයකට අනුමත කරනවා. ඒ හරහා ගමේ ප්‍රශ්න මේ කට්ටිය සතියකට වරක් සති දෙකකට වරක් රැස් වෙලා ගමේ තියෙන ප්‍රශ්නයන් සහ ගමට පැන නැගී තියෙන ගැටලු සම්බන්ධව සාකච්ඡා කරනවා. ඒවට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්
මේ තීරණ කරනවා. එවැනි ක්‍රියාමාර්ග කරා ගමේ දායකත්වය මේකට ලබා ගැනීම තුලින් ගමේ තියෙන ගැටලු අපිට මෙතෙන්ට යොමු වෙනවා. ඒ වගේම ඒවට ඒ මට්ටමින් විසඳීමට හෝ ඉතින් එහාට පොලිස් ස්ථාන මට්ටමින් හෝ නැත්නම් අධිකරණ මට්ටමට හෝ යාමට අවශ්‍ය වුණු ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපිට ඒ අනුව ලබා ගන්න පුළුවන්. තවත් එමතුමක් ලැබෙනවා. අයිබෝවන්. එමෙතන විසන්දි වෙලා උත්සාහ කරන්න 0112682411 අපේ දුරකථන අංකය. දැන් මේ අපරාධ මෙතරම් සිද්ධ වුණත් මේ අපරාධ වළක්වා ගැනීම සම්බන්ධයෙන් අපි කතා කරනකොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමනි මේ අපරාධ වළක්වා ගැනීමට පුද්ගලයන් විදිහට කොයි විදිහටද ඔවුන්ට දායක වෙන්න පුළුවන්? පොලිසිය ඔවුන්ගේ සේවය කොයි විදිහටද බලාපොරොත්තු වෙන්නේ? ඔව් මම ඒක ගැන පැහැදිලි කරන්න පෙර ආතුව අපරාධ මැඩලීමේ ක්‍රියාවලිය සඳහා දැනට පොලිසිය ගෙන ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද අද තාක්ෂණීය දියුණුවත් එක්ක පොලිසියේ කටයුතු ඉතාමත් සංකීර්ණ වෙලා තියෙනවා. ඒ අනුව නව තාක්ෂණික ක්‍රම සැකකරුවන් නැත්නම් අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා විවිධ තාක්ෂණික දියුණු ක්‍රම පාවිච්චි කරන පොලිසිය දැනට කටයුතු කරගෙන යනවා. කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු හඳුනා ගැනීමේ ක්‍රම මේ යටතේ ඕනෑම පොලිසියකින් අත්අඩංගුවට පුද්ගලයෙක් සැකකාරයෙක්ගේ ඇඟිලි සලකුණු ඒක ක්‍රමවේදයට ඇතුල් කරාම ලංකාවේ ඕනෑම පොලිසියකට ඒ තොරතුරු ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ලංකාවේ ඕනෑම පොලිසියකින් සැකකාරයෙක් අත්අඩංගුවට ගත්තා නම් ඒ සැකකරුවාගේ විස්තර පරිගණකයට ඇතුල් කළවහම ලංකාවේ සියලුම පොලිසිය වලට උගන් තොරතුරු ලබා ගන්න ක්‍රමවේද සකස් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ ස්ථාන විමර්ශනීය සාර්ථක කරගන්න අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පත් කරලා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර පිහිටවල සෑම කොට්ටාසයකම ඒ අනුව කටයුතු කරගෙන යනවා. ඔව් අපි තවත් තොරතුරු කතා කරමු. එමතුමට සවන් දීලා අයිබෝවන්. අයිබෝවන්. ඔව් ඔබේ දුරකථන ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ ශබ්දය අඩු කරලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පොඩ්ඩක් ඉන්න. හලෝ. ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. මම ගැටලුව මම මේ ධර්මයේ පොලිස් බල ප්‍රදේශයේ වල්පොල වසම කිරිදී ඒකේ අපේ සේජා පොලිස් එකේ ගිය සෝමරත්න කියලා එක්සයි මහත්තයෙක් මේ මෙයාලා පොලිසිය කොටසේ දාසරලා ගියා. එයායි අපිට ලොකු ඒවරක් මෙහාට සිද්ධ වුණා. ඒකනේ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නැති වෙලා මේ ගමේ අපි ආයේ මත්ද්‍රව්‍ය වැඩියෙන් තියෙනවා. ඒ නිසා පුළුවන් නම් එතුම අපිට ගමට නැවත පත් කරලා දෙන්න. මම ප්‍රජාපොලිසිය එක මේ සමාජිකයෙක්. ඒ ඔබතුමාගේ ගැටලුවට හොඳ සේවයක් අපේ කෙනෙක් නැවත ඉල්ලනවා. ඇත්තම ඔබතුමා ඉතාමත්ම හොඳ ඉල්ලීමක් කරේ. නමුත් අපිට ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරී ස්වභාවය අනුව නිලධාරීන්ට ස්ථාන මාරු වීම යන්නට සිද්ධ වෙනවා කලින් කලට. ඒ වගේම නිලධාරීන්ගේ අවශ්‍යතාවය මතත් නිලධාරීන් ස්ථාන මාරු වීම ඉල්ලගෙන යන අවස්ථාවලුත් තියෙනවා තම තමුන්ගේ පහසුව සඳහා. ඒ අනුව මේ නිලධාරියා කොයි ආකාරයට ස්ථාන මාරු වුණාද කියන්න බෑ. නමුත් මම හිතනවා ඔබ පොලිස් නිලධාරියගේ විසින් ප්‍රජා පොලිස් සේවයට සම්බන්ධ වෙලා කරන ලද සේවය ඇගයීමට මම ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ ඔබගේ ප්‍රශ්නය පිළිබඳව මම සොයා බලනවා. ඔව් තවත් එමතුමක් ලැබෙනවා. අපි යටත් අවස්ථාව දෙනවා. අයිබෝවන්. අයිබෝවන්. මේ මටද කතා කරන්නේ? ඔව් ඔබතුමාට තමයි. මේවයි. දැන් මං ඊටමක් සම්බන්ධ නඩුවක් කියලා තියෙනවා. ඒකේ බලාගෙන ඉඩම වාර්ධනය යනකොට මේ ඉඩම හොයාගන්න නැහැ. පස්සේ ඔයලා බලනකොට ඒක හොරෝප්පුවක්. මේ සම්බන්ධව පොලිසියෙන් අපිට ලබා ගන්න පුළුවන් මේ ආධාරයක් තියෙනවද? ඔබතුමා රැඳිලා ඉන්න දුරකථනේ. ඔබතුමා සඳහන් කරන්නේ ව්‍යාජ ලේඛන සකස් කරලා ඉඩමක් විකිණීමක් සම්බන්ධව වගේ මට පැහැදිලි වුණේ. ඇත්තටම මේ සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන්. සෑම කොට්ටාසයකම පිහිටලා තියෙනවා විශේෂ අපරාධ විමර්ශන අංශයක්. ඔබගේ පැමිණිල්ල ඔබ ප්‍රදේශයේ ඔබ කොට්ටාසයේ රැවටන මේ කොට්ටාසයේ ප්‍රධාන පොලිස් ස්ථානයේ පිහිටලා තියෙන විශේෂ අපරාධ විමර්ශන අංශයට යොමු කළොත් ඒ සම්බන්ධයෙන් ඒ නීතිමය කටයුතු කරන්නට පුළුවන්. දැන් ගොඩක් කලාවට මේ ওই වගේ ගැටලු බොහෝ දෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඉඩමක් වගේ දෙයක් කියන්නේ මේ පේන්නති දෙයක් නෙවෙයිනේ. එතකොට දැන් මේ වගේ මිලදී ගැනීමකදී මහ ජනතාව මොන විදිහටද සැලකිලිමත් වෙන්නට ඕන? ඔව් එතනදී මෙහිමයි. අපි සාමාන්‍යයෙන් නීත්‍යානුකූලව යමක් මිලදී ගන්නකොට ඒක නීත්‍යානුකූලභාවය තහවුරු කර ගැනීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම ඉඩම් වැනි කටයුතු වලදී අපි මිලදී ගන්නවා නම් අපිට ඒකේ ඉඩමේ නැත්නම් ඒ පිරිසිදු භාවය
තහවුරු කරගන්න ඒක ඉඩම් කච්චියකින් පරීක්ෂා කරලා ඒක නීත්‍යානුකූලව ලියාපදිංචි වෙලා තියෙන ඉඩමක්ද ඒ ඔප්පුව නීත්‍යානුකූලව ලියාපදිංචි වෙලා තියෙනවද ආදී කටයුතු සොයා බැලීමෙන් අනතුරුව ඉඩම් වාගේ දේවල් මිලදී ගන්න පෙළඹෙනවා නම් මා ජනතාව මෙවැනි ක්‍රියාවන් වලට අසු වීම වැළකෙනවා. අපිට තවත් ඇමතුමක් ලැබෙනවා. ඇමතුම විසන්දි වෙලා කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0112682411 අපිට දුරකථනයෙන් ලැබුණු ඇමතුමක් අපිට සම්බන්ධතා මැදිරියෙන් යොමු කරනවා. නීති විරෝධී මත්පැන් පළක් ක්‍රියාත්මක කරනවා කාලයක ඉඳලා බේරුවල කාලවිලකන්ද ප්‍රදේශයේ. මම මේ සටහන ඔබතුමාට දෙන්නම්. නමත් සඳහන් කරලා තියෙනවා මේ පුද්ගලයාගේ මත්පැන් හලක් ක්‍රියාත්මක කරනවා. පොලිස් ස්ථානයට අවස්ථා කීපදීකම කිව්වත් වැඩක් උනේ නැහැ. මේ මත්පැන් ජාවාරම නිසා කාලවිල කන්ද කියන පැත්තේ හවස 7න් පස්සේ තනියම යන්න බෑ. විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමිය ඉදිරිපත් කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් මම අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නම්. මේක අදාළ පොලිසියට දැනුම් දීලා ක්‍රියාත්මක වුණේ නැත්නම් ඊට ඉහළ නිලධාරීන් වෙත මායිගෙන යොමු කරනවා. ඒ වගේම මේ සඳහා විශේෂිත අංශයක් වෙත යොමු කරලා ඒ සම්බන්ධව වැටලීම් කරවීමට මම බලාපොරොත්තු වෙනවා. ඔව් අපි එතුමියට මේ මතක් කරනවා මේ ප්‍රශ්නය අපිට යොමු කරපු හිතවතියට හෝ හිතවතාට මේ ගැටලුව කොයි විදිහටද විසඳෙන්නේ කියන කාරණය අපිට දුරකථන ඇමතුමකින් දැනුම් දෙන්න ඉදිරියේදී අපේ වැඩසටහනේ ආරමුණ එයයි. ඔබේ නොවිසඳුන ගැටලුවට විසඳුමක් ලබා දෙන්න. බොහෝ කාලයක් තිස්සේ ඔබ පීඩා විඳින ගැටලු වෙන්න පුළුවන්. අපිට ඉදිරිපත් කරන්න. මොකද ඔබට බෑ හැමදාම පොලිසියට ගිහිල්ලා මේකට දවස ගානේ යනවා අනිත් පාර්ශවයේ එන්නේ නැහැ විවිධ ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කළා මේ විදිහට ඔබට සහනයක් ලබා දෙන්නේ. අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා. අපි ඒට අවස්ථාව දෙනවා කතා කරන්න. අයිබෝවන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමනි ඇමතුම සම්බන්ධ වනතුරු ඔබතුමා සඳහන් කළා කරුණු කිහිපයක් අපිට. කොයි විදිහටද මේ පරීක්ෂණ පවත්වන්නේ කියන කාරණේ. ඔව් ඒ සම්බන්ධයෙන් අපි තවදුරටත් සොයා බැලුවොත් දැනට මේ මම කිව්වා මේ ඇඟිලි සලකුණු ආදී සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ඒ පරීක්ෂා කිරීම සඳහා ඊට අමතරව දැන් මේ අපරාධ කටයුතු අපරාධ සම්බන්ධීකරණය කිරීම සඳහා සෑම පොලිස් කොට්ටාසයක්ම ආවරණය වෙන පරිදි කොට්ටාස 45 සඳහාම අපරාධ විමර්ශන කාර්යාංශයක් වෙනම පිහිටවලා තියෙනවා. විශේෂිත ඒ කොට්ටාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමාගේ යටතේ. ඒන් කෙරෙන්නේ ඒ පළාතේ ඒ නැත්නම් ඒ කොට්ටාසය තුල පිහිටි අපරාධ පොලිස් ස්ථානවල සිදුවන අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දීම, ඒවා විමර්ශන කටයුතු වලට සහාය වීම සහ ඒ අපරාධ රටාවන් හඳුනාගෙන ඒ අපරාධ වැළැක්වීමේ කටයුතු සම්බන්ධී කිරීම. ඒ වගේ කටයුතු ඒ හරහා කරන්න දැනටමත් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මුලින් මට අමතක වුණා සඳහන් කරන්න කාන්තා කාර්යාංශ සම්බන්ධයෙන් කටයුතු කරන කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධව අපි ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා දැන් දිවයින පුරාම සෑම පොලිස් ස්ථානයක්ම ආවරණය වන පරිදි කාන්තා විමර්ශන කාර්යාංශ පිහිටවලා තියෙනවා. ඒ සඳහා වැඩිදුරටත් නීතිමය සහනයන් ලබා දීම සඳහා සෑම පළාතකටම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියෙක් පත් කරලා ඒ යටතේ කටයුතු කරන්න පත් කරලා තියෙනවා. ඒ වගේම කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහිව වෙන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ වෙනම දිසාවකුත් ඒ වගේම එම අපරාධ කටයුතු වැළැක්වීම සඳහා වෙන තවත් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අතේ වෙනම කොට්ටාසියකුත් පිහිටවලා ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම ඕනෑකමින් සහ කැපවීමකින් කටයුතු කරමින් පවතිනවා. එමුතුමාක් ලැබෙනවා අයිබෝවන්. සන්දි වෙලා දැන් ඔබතුමා සඳහන් කරපු විදිහට මේ කාන්තාවන් සහ ළමයින් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කළ යුතු කාලයක් වෙලා තිනවා. මොකද මේ අපරාධ රැල්ල වැඩි වෙලා තිනවා. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව විශේෂයෙන් දූෂණය සම්බන්ධයෙන් මේ අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් කොයි විදිහටද වාර්තා වෙන්නේ? පහුගිය වකවානුව තුළ. ඇත්තටම ඔබතුමිය ඉතාමත්ම කාලීන ගැටලුවක් තමයි අපි වෙත යොමු කළේ. ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වෙන අපරාධ සම්බන්ධයෙන් සලකා බැලුවම උදාහරණයක් හැටියට ගත්තොත් 2021 වර්ෂයේ ගත්තොත් වයස අවුරුදු 16ට අඩු තරුණියන් නැත්නම් ළමයින් අපයෝජනයට නම් දූෂණයට ලක් වෙච්ච අවස්ථා 1570ක් පොලිසිය වෙත වාර්තා වෙලා තියෙනවා. ඒක සාපේක්ෂව වැඩිහිටියන් දූෂණයට ලක්වීම වාර්තා වෙලා තියෙන 381යි. ඒ කියන්නේ ඒ වගේ පස් ගුණයක් අවුරුදු 16ට අඩු. කැමැත්ත ඇතුව හෝ නැතුව නීත්‍යානුකූලව ඒ ළමින්ට කැමැත්තක් දෙන්න බෑ අවුරුදු 16ට අඩු කෙනෙකුට. ඒ වගේ ඒවා 1570ක් වාර්තා වෙලා තියෙනවා. ඒකේ වැදගත්ම දේ තමයි ඒ 1570න් 56%ක්ම එහෙම නැත්නම් සිද්ධීන් 1422කම සිදුවීම් වෙලා තියෙන්නේ තමුන්ගේ ප්‍රේමවන්තයින් අතින්.
කියන්නේ 156ක්. ඒ වගේම අසල්වාසීන් අතින් 122ක්, ප්‍රමාණාත්මක ගැලුවොත් 548ක් මේ ළමින්ව ගොදුරු කරගෙන තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඇත්තටම අපි මේ සිද්ධීන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් සහ සමාජයේ අනිකුත් පුරවැසියන් වැඩිහිටියන් හැටියට අපි හැමෝම ගේම වගකීමක් තියෙනවා. මොකද මේ සිද්ධීන් සම්බන්ධයෙන් අවුරුදු 16ට අඩු දරුවන් මේ විදිහට අපයෝජනයට ලක් වෙන්නේ, දෝෂණයට ලක් වෙලා තියන්නේ ප්‍රේමවන්තයින්ගෙන් කිව්වහම මේ ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමනි දැන් මේ අවුරුදු 16ට අඩු දරුවන් ප්‍රේම සම්බන්ධතාවලට යොමු වෙලා තියෙන ප්‍රතිශතයත් වැඩි කියලා හිතෙනවා. අනිවාර්යයෙන්ම ඒක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. දෙමාපියන්ගේ වගකීමක් මෙතන මගේ හැරිලා තියෙන්නේ. සත්‍ය වශයෙන් මේක දෙමාපියන්ගේ වගකීමක්. මොකද දරුවන් පාසලට යනවද නැත්නම් උපදේශ පන්තියකට ටියුෂන් ක්ලාස් එකට යනවද කියන අවස්ථාවලදී නිවසින් පිටවෙච්ච අවස්ථාව ගැන විතරක් සහ නිවසට පැමිණීම අවස්ථාව ගැන විතරක් අවධානය යොමු වෙලා කරලා වැඩක් නැහැ. ළමයි නිවසින් පිටත් වෙච්ච අවස්ථාවේ සිට නැවත නිවසට පැමිණීම දක්වා කාලය තුලේ දරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දෙමව්පියන් හැටියට අධීක්ෂණයක් කෙරෙන්නට ඕනේ. විශේෂයෙන්ම ඊට අමතරව දැන් හැමෝම මේ ජංගම දුරකථනය අන්තර්ජාලය පාවිච්චි කරනවා. ඒ හරහා මුණ ගැහෙන අලුත් මිතුරන්, නාඳුරන මිතුරන් හඳුනාගෙන ඒ හරහා ඇතිවන ගොඩනගෙන සම්බන්ධතා මේ අපරාධයන් වලට ගොඩාක් දුරට හේතු වෙලා තියෙනවා. සමහර ලාවට සමහර දරුවෝ දූෂණයට ලක් වෙනකොට දැකපු පළවෙනි දවසේ. මොකද සම්බන්ධතාවය පවත්වාගෙන කියලා තියෙන අන්තර්ජාලය හරහා. ඉතින් එවැනි සිදුවීම් හරියට වාර්තා වෙනවා. ඉතින් ඒක නිසා මේ දෙමව්පියන්ගේ විශාල වගකීමක් තියෙනවා දරුවන් අන්තර්ජාලය පාවිච්චි කිරීමත්, ඒ වගේම ඇසුරු කරන යහළු මිත්‍රයන් කවුද කියන එක සම්බන්ධව සොයා බලලා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමත්, ඒ වගේම පාසල් කාලය සහ පාසලෙන් බාහිරව වෙනත් කටයුතු වලට සම්බන්ධ වුණාම ඒ පිළිබඳව සොයා බැලීමත් දෙමව්පියන්ගේ වගකීමක් හැටියට අපි දකිනවා. ඔව් දැන් රාජකාරී කටයුතු ආරම්භ කළා තිනවා මේ වසරේ. මේ වසරේ කොයි විදිහටද වාර්තා වෙන්නේ මේ අපරාධ? අවුරුදු 16ට අඩු දරුවන් සම්බන්ධයෙන්. ඒත් ඉතින් අපිට කනගාටුදායක තොරතුරු තමයි දෙන්න තියෙන්නේ. කොහොම බැලුවත් 2022 ජනවාරි මාසය තුල අවුරුදු 16ට අඩු දරුවන් 138 දෙනෙක් ජනවාරි මාසයට, පෙබරවාරි මාසයට 148 දෙනෙක් ඇතුළු ජනවාරි පෙබරවාරි මුල් මාස දෙකේ විතරක් දරුවන් 286 දෙනෙක් මේ අපරාධයට ලක් වෙලා තියෙනවා. ඒකෙන් බැලුවත් ඒ 286න් ඒකනුත් වැඩිම ප්‍රමාණයක් සිදු වෙලා තියෙන්නේ ප්‍රේමවන්තයින් තමුන්ගේ පෙම්වතා තින්ම තමයි. ඒ සංඛ්‍යාලයකන බැලුවහම මේ වසරේදී ඊට වැඩි වෙන්නත් පුළුවන් ගිය වසරට වැඩි. ඒ නිසා විශේෂයෙන්ම දෙමාපියන් සහ වැඩිහිටියන්ගේ යුතුයකමක් වගකීමක් වෙනවා මේ ගැහැණු දරුවන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්. අපිට ඇමතුමක් ලැබෙනවා. අයිබෝවන්. අපේ කවුද අපරාධ නිවාරණ කොට්ටාසේ SSC අධ්‍යක්ෂක ඇතුළත් මුදලි මහත්මයාගේ අවසරයි මම මිරියාන ඩිවිෂන් එකේ වැල්ලම්පිටිය පොලිසියේ ප්‍රජා පොලිස් එකේ සභාපති වශයෙන් හිටියා. දැන් උපසභාපති වෙලා ඉන්නවා. මම කොළඹ මහාධිකරණයේ හයිකෝර්ට් එකේ සාහනීය අවබෝධයකට වැඩ කරන නිසා මම උපසභාපති වශයෙන් කැප වෙලා වැඩ කරනවා ප්‍රජා පොලිස් එකේ වැල්ලම්පිටිය පොලිසියේ. ඉතින් අපේ පන්තියේ අපරාධ ආමුදාරි වශයෙන් මම රාජකාරී කරන්නේ වැල්ලම්පිටිය පොලිසිය නිලධාරීනෙක් එක්ක. අපේ නිලන්ත මහත්තයා තමයි OIC මහත්තයා. අපරාධ අංශයේ ඒගොල්ලෝ ඉහළම නිලධාරි මාව දන්නවා. මම සියලුම ඒ ගැන නිලධාරීත් එක්ක තමයි මම අවධානයෙන් කටයුතු කරනවා. අපි මම ඉන්න ප්‍රදේශයේ වත්තේ කලන්තූරිය වත්තේ ඒ වත්තේ පවුල් 47ක තොරතුරු මංගාව තියෙනවා. එතකොට ඒවා සියලුම දේවල් ළමා කාන්තා කාර්යාංශුණත් ළමා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දරත් මාගේ හිතවතියක්. එයාගේ මහත්යත් මේ පුලියන්කුලව පොලිස් ස්ථානාධිපති නාලක ගුණසේකර මහත්යත් මාව හොඳට දන්නවා. ඉතින් මම ඒක සහයෝගයෙන් මේ කටයුතු කරගෙන යනවා. බොහොමත්ම ස්තුතියි. ඔබ ප්‍රජා පොලිස් සේවයේ පූර්ණකාලීන සමාජිකයෙකුට සම්බන්ධ වෙලා ඒකේ කටයුතු ඇගීමට ලක් කිරීම සම්බන්ධව වැල්ලම්පිටිය පොලිස් වසමි. ඒ ගැන ශ්‍රී ලංකා පොලිසිය ස්තුතිය පිළිගන්නවා. අපි කතා බහ කරමින් සිටියේ මේ දරුවන් සම්බන්ධයෙන්, දරුවන්ව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපි තවදුරටත් කතා කරගෙන ගියොත් ශ්‍රී ලංකා පොලිසිය මගින් මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා විවිධ වූ වැඩසටහන් දැනටමත් සංවිධානය කරලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ප්‍රජා පොලිසිය කමිටුව හරහා පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, ඒ විශේෂයෙන්ම ওই වයස්කාණ්ඩයේ දරුවන් හඳුනාගෙන ඒ අය දැනුවත් කිරීමේ වැඩසටහන්, ඒ වගේම අවදානම් සහිත දරුවන් හඳුනාගෙන ඒ අයව ආරක්ෂිතව තබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම දැනටමත් පොලිසිය මගින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මොකද විශේෂයෙන් දරුවෝ දෙමව්පියෝ විදේශගත වීම දැන් ඒක බොහෝ දුරට ටිකක්
අඩුයි. අඩු වෙලා තියෙනවා. නමුත් මේ අවස්ථාවවලදී දරුවන් ඉතාමත්ම අනාරක්ෂිත භාවයට පත් වෙනවා. තමුන්ගේ දෙමව්පියන් නැතුව දරුවෝ තමුන්ගේ වැඩිහිටියෙක් ළඟ වෙනත් ඥාතියෙක් ළඟ දරුවෝ දාලා මව විදේශගත වෙනවා. ඒ අවස්ථාවවලදී මේ දරුවන් ඉතාමත්ම අනාරක්ෂිත තත්ත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම තමුන්ගේ ළඟම ඥාතීන් අතින් අතවරයට පත් වෙන අවස්ථාවල් ගොඩක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අසල්වාසීන් අතින්. ඉතින් මේ දරුවන් බලා ගැනීමට යොදලා තියෙන අය සමහර විට ඒ කට්ටියගේ රැකියාවන් වලට ගියහම මේ දරුවන් අනාරක්ෂිතයි. ඒ ගැන අවධානය යොමු කරන්න අර පුද්ගලයන්ට නොහැකියාව නිසා මෙවැනි තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් දැනට කටයුතු කිරීමේ දෙමව්පියන් පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් බොහෝ දුරට පොලිසිය මගින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඔව් දැන් සමහර වෙලාවට ගෙදර දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා දරුවෝ මේ වගේ තත්ත්වයට පත් වෙනවා වෙන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමනි. නමුත් මේක දකිනවා ගමේ ඉන්න බොහෝ දෙනෙක්. මේ දරුවා අනාරක්ෂිතයි. මේ දරුවා ගැන බලන්න කෙනෙක් නැහැ. අන්න ඒ තුන්වන පාර්ශවයට මොකද්ද කරන්න පුළුවන්? අන්න ඒක ඇත්තටම මහජන වගකීමක් හැටියට අපි ඒ ගැන සාකච්ඡා කරන්නට ඕනි. අනාරක්ෂිත දරුවන් සම්බන්ධයෙන් පොලිසිය වලට විවිධාකාරයෙන් තොරතුරු ලැබෙනවා. ගමක ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන අවසල්වාසීන්ගේ නැත්නම් මේ ගමේ ජීවත් වෙන මහජනතාවගේ වගකීමක් වෙනවා තමුන්ගේ අනාරක්ෂිත තමුන්ගේ ගමේ ජීවත් වෙන අනාරක්ෂිත දරුවන් ඔවුන්ගේ අනාගතය ගැන සලකලා ඔවුන් පිළිබඳව අදාළ බලධාරීන්ව දැනුවත් කරන එක. ඒ හරහා පොලිසියට යම්කිසි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තියෙනවා දරුවන් ආරක්ෂිත ස්ථානයකට පත් කිරීමට නැත්නම් ඒ අවශ්‍ය ක්‍රියා කරන්නන් වෙත මේ යොමු කිරීමට එවැනි කටයුතු කරන්නත් පුළුවන්. ඒක ඇත්තටම මේක මහජනතාවගේ වගකීමක්. තමුන්ගේ ප්‍රදේශයේ අනාරක්ෂිත දරුවෙක් ඉන්නවනම් ඒක තමුන්ගේ දරුවෙක් හා සලකලා ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොයි විදිහටද ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන් කියලා අපි දැනුවත් කරමු. ඊට පෙර ආතුව ඇමතුමට සමන් දීලා අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා. අයිබෝවන්. අයිබෝවන් මිස් මේ සුබ සුබ දවසක් ඔව් අපිට කියන්න ඔබේ ගැටලුව. මේ මිස් මේ මගේ මම 2004 2002 මම වඩු මැෂින් එකක් ගත්තා. ග්‍රාමීය බැංකුව ලෝන් නැහැ. මම ගාල්ලේ අපරාධුව මේ ග්‍රාමීය බැංකුවෙන් ගත්තේ. මේ මගේ මැෂින් එක සුනාමියට අහු වෙලා විනාශ වුණා. මැෂින් එක නෙමෙයි මගේ සියර මාවුද විනාශ වුණා. විනාශ වුණාට පස්සේ දැන් මං ලියුමක් බාර දුන්න බැංකුවට මේ මගේ අර චන්ද්‍රිකා මිස් මේ ධනාධිපතිතුමියනේ හිටියේ එතකොට එයා කිව්වනේ ව්‍යාපාර කරන කපා හරිනවයි කියලා. මෙයා මේ ඊට පස්සේ දැන් හනිල් මහත්තයාගේ ආණ්ඩුවාට පස්සේ 2017 මාත නඩුවක් දාලා මම 1 ලක්ෂ ගාණක් උසාවියට ගත්තා. මට ඒක ගැන විස්තරයක් දැනගන්නයි ඕනේ. සමහරවිට ඔබතුමාගේ ගැටලුව මම සවන් දුන්නා. නමුත් ඒක ඇත්තටම මේ පොලිසියට අදාළ රාජකාරී නැත්නම් අපරාධවල සම්බන්ධ කටයුත්තක් නෙවෙයි. ඒක මම හිතන්නේ බැංකුවක ණය පැහැර හැරීමක් සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාමාර්ග ගන්න ඇති අදාළ බැංකුව මගින් ඔබට ඒ සම්බන්ධව ඇත්තටම පොලිසියට විසඳුමක් ලබා දෙන්න ක්‍රමයක් නැහැ. ඔබේ ණය නොගෙවීම සම්බන්ධයෙන් වෙන්න ඇති ක්‍රියාමාර්ග ගන්න නැත්තේ. ඒ සම්බන්ධයෙන් ඔබ මේ පළාතේ අඩුම වශයෙන් මේ කවුද දිස්ත්‍රික් සහකාර ලේකම් හරි හමු වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මේ ඉල්ලීමක් කරන්න. මොකද මේ සම්බන්ධව පොලිසිය මගින් ගත යුතු ක්‍රියාමාර්ගයක් නැහැ. ඔව් දැන් අපි කතා බහ කරමින් සිටියේ තොරතුරක් ලබා දීම සම්බන්ධයෙන් අනාරක්ෂිත පුද්ගලයන් දරුවන් සහ ගමේ ඉන්නවා නම් කොයි විදිහටද මේ තොරතුරු ලබා දෙන්න පුළුවන් කියන කාරණේ. ඔව් ඇත්තටම අපිට ඕනෑම පොලිස් ස්ථානයකට ඒ තමුන්ට ඒ වගේ තොරතුරක් තියෙනවා නම් දැනුම් දීමක් කරන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම සෑම පොලිස් ස්ථානයකම ළමහා කාන්තා කාර්යාංශ පිහිටවලා තියෙනවා. ඒ වගේම ඒවා සම්බන්ධීකරණ කරන්න නිලධාරීන් පත් කරලා තිනවා සහකාර පොලිස් අධිකාරිවරියන්. ඒ ඔවුන්ගේ තොරතුරු ඇසුරෙන් ඒවා දැනුම් දෙන්නට පුළුවන්. ඒ වගේම ළමහා කාන්තා කාර්යාංශ මූලස්ථානයක් පිහිටවලා තියෙනවා. ඒ ස්ථානයට හෝ එහෙම නැත්නම් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය මාගෙන් හරි පොලිසිය මගින් දැනුවත් කිරීමක් කරොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට පුළුවන්. තවත් ඇමතුමක් ලැබෙනවා අපිට. අයිබෝවන්. අයිබෝවන්. මේරිකමින් AI පතිරත්. ඇතින්ම ශ්‍රී ලංකා පොලිසිය ඊටම වැදගත් විදිහට ඒ පැමිණිලි බ්‍රෝකරින් මත චුද්ධයන් ඉදිරිපත් කිරීම කරගෙන යනවා. නමුත්
උසාවියට ගියාම යම් ප්‍රශ්න උඩ මේ වැරදි කරපු පුජ්‍යරයෝ සුළු වැරදක් නිසා එහෙම නැත්නම් නඩුව ඉදිරිපත් කිරීමේ වෙනස්කම නිසා මේ ඔබට දඬුවම් කරන්න පිළිවෙලක් නැහැ. ඒ නිසා ඔබව නිදහස් කරනවා කියලා. අන්න ඒ ක්‍රමයේ මම හිතනවා මේ ලන්දේසි නීතියේ තියෙන බරපතල අපේ රටට ඔබින විදිහේ ආණ්ඩුවෙන් වියදම් කරලා ඒ තරම් මේ චුද්ධියක ඉදිරිපත් කරන්නේ සාක්ෂි ඇතුව. ඉතින් මේ සාක්ෂි ඇතුව ඉදිරිපත් කරපු මනුස්සයා ඔහු සාක්ෂි ඉදිරිපත් කරලා නිදහස් වෙන ක්‍රමයක් හදන්න බැරිද? තවත් ඇමතුමක් ලැබෙනවා. අපි යටත් අවස්ථාව දෙනවා. අයිබෝවන්. අයිබෝවන්. මම මොහමඩ් රාෆි කතා කරන්නේ මේ මාවනල්ලෙන්. හෙලෝ. ඉදිරිපත් කරන්න ගැටලුව. මේක තමයි මහත්තයා මේක මේ දැන් ගමේ අර මත්පැන් එහෙම පාවිච්චි කරන ළමයි ඇසිරෙනවනේ. දැන් ඒකට මේ පොලිසිය විසින් මම කියන්නේ ඒක ඒ ප්‍රදේශයට ඒගොල්ලන් විසිට් කරලා ඒ කියන්නේ හවස් වෙලාවට තමයි අර කට්ටිය බයික් වල හෙල්මට් නැතුව යන ඒ පිරිස තමයි එහෙම ඒවල නියම වෙන්නේ. ඒක ඉතින් මේ කියන්නේ ගමේ කටු කරන්න පොලිසිය ඒකට කටයුතු කරන හොඳයි කියන එක තමයි මම කියන්නේ. පිළිතුරක් ලබා දෙන්න. රාජ්‍ය බොහොම ස්තුතියි ඔබේ ගැටලුවට. ඔබ ඉදිරිපත් කරපු ගැටලුව මට පැහැදිලි. ඒකෙන් අදහස් කරන්නේ මේ නිරන්තරයේ සාමාන්‍යයෙන් ගම්වල සවස් කාලේ තරුණයන් විශේෂයෙන්ම බීමත්ව අශෝභන ලෙස හැසිරීම නිසා ගම්වල මිනිසුන්ට වෙන කරදරකාරී තත්ත්වයක් පිළිබඳව තමයි ඔබ තොරතුරු ඉදිරිපත් කළේ. ඇත්තටම මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මගින් නිරන්තරවම කටයුතු කරනවා. මොකද ජංගම සංචාරයන් හරහා මේ කටයුතු කරනවා. දැන් ඊගාවට අපි ගමට පොලිස් නිලධාරියෙක් අනුයුක්ත කිරීමේ වැඩසටහන දැනට ඒක ආරම්භ කරලා දීප ව්‍යාප්තම ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒකත් මුදුරු අනාගතයේදී ක්‍රියාත්මක වුණාම ඔවැනි තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගැනීමේ හැකියාවකුත් ලැබෙනවා. ඊටත් අමතරව සෑම පොලිස් ස්ථානයක් මගින්ම මේ දූෂණ මර්දන වැටලීම් සඳහා දිනපතාම නිලධාරීන් කණ්ඩායම මුදල වැටලීම් සිදු කරන සමහර අවස්ථාවන් වල පොලිසියටත් එන රාජකාරී ප්‍රමාණයන් සහ නිලධාරීන් ඉන්න ප්‍රමාණයන් අනුව යම් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබ කියන ප්‍රදේශයේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා වැටලීම් සිදු කරන්න මම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරු නිලධාරීන්ව දැනුවත් කරන්නම්. ඊට පෙර අපිට ගැටලුවක් ඉදිරිපත් කරා මහත්මයෙක්. අපි ඊට පිළිතුරක් ලබා දෙමු. මේ ඇමතුමටත් සවන් දීලා තවත් ඇමතුමක් ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් නෑ මම පොඩි කාරණා සුබෝදෑසන මම මේ පොඩි කතා කරන්නේ මේ බෙන්තොටින් මහත්මයා අපේ කරන්නේදී විලයගතෙන් දැන් අවුරුදු 7ක් විතර අපි කරගෙන යනවා. ඇහෙනවද? ඇහෙනවා. ඔව් ඉතින් මේ විලයගත කරන් යනවා. දැන් මේ මාසයක් විතර ඉඳන් කරන්නේ. නැවතත් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න මුල සිට. අපි මෙහි කරන්නේ ටුවරිස්ට්ලාට කරන්නේ. කියන්නේ පිටරට විදේශිකයන්ට අපි මෙහි කරන නවතන් පහ විලයගත කරන්නේ. ඒක අවුරුදු 7ක් තිස්සේ වගේ කරගෙන යනවා. ඕකේ. ඔව් ඉතින් දැන් වැඩිලා තියෙන අපිට මේකට කරන පිටරට මිනිස්සු කොම්පට්ටි සාමාන්‍යයෙන් හරි දුරේ පරිසරයේ ඉන්න හරි කැමති. අපේ ආපු කට්ටියක් ඉන්නවා ඒගොල්ලොන් දැන් ඉන්නේ. නමුත් මේ මාසෙක පුරුදු වගේ කරන අපේ බෝඩර් එක කියන අපේ තාප්පෙන් එහා පැත්තේ බ්ලොග් එක මැෂින් එකක් ගෙනල්ලා කරලා දාලා තියෙනවා. කරන්නේ මුළු දවසම ලයිට් කපන එලා ටික කරන දවසම කපනවා. පුදුම සද්දයක් තියෙන අපිට ඉන්නත් බෑ. ඉතින් කොහොමද විදේශිකෙක් නම් අනිවාර්යෙන් ඉන්සර්ට් ඊට කලකිරෙන මේ ලංකාව ගැන හේතු ඒක හරි කනගාටුදායක කරුණක් ඒක. ඉතින් ඒකට කරන්නේ මොකක්ද අපිට කරන්න පුළුවන් නීතිමය පියවරයි. කොත් ඒ මිනිස්සු කරන්නේ සද්දේ අපිට මෙයා කරන්නේ නැත්නම් මේ මිනිස්සු ඒක පුද්ගලික ඒකමැටි කරගන්න ඕනේ නෑ. මේකට අපිට උපදේශයක් දෙන්නට කරන්න. හරි ඔබතුමාගේ ගැටලුව ඉතාමත් පැහැදිලි. ඔබතුමා පැහැදිලි කරේ ඔබ විලායකක් පවත්වාගෙන යනවා විදේශිකයන්ට නවතන් පාසුකම් දෙන්න ඊට යාබදව පවත්වාගෙන යන මැෂිමක් මගින් පිට වෙන අධික ශබ්දය නිසා බාධාවන් සිදු වෙනවා කියන එක. ඇත්තටම මේ සම්බන්ධව ඔබට නීතිමය පිළිසරණක් ලබා ගන්න පුළුවන්. මොකද ශබ්ද දූෂණය කියලා වෙනම වරදක් තියෙනවා. ඉතින් ඒ අනුව ඒක નિયમિત ප්‍රමාණය ඉක්මවා ඒ හඬ නිකුත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් නීතියේ පිළිසරණ ලබා ගන්න පුළුවන්. ඔබ ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් යොමු කරන්න. 0112682411 අංකයට ඇමතුමක් ලැබෙනවා. ඒට අවස්ථාව කතා කරන්න ආයිබෝවන්. දුරකථනයෙන් ඔබට අවස්ථාව ආයිබෝවන්. හලෝ
මේ මගේ නිවසට යන පාරේ එහා පැත්තේ මාමේ පීඹිය ගසකුයි මේ කරපිංජ ගහකුයි වවලා තියෙනවා. ඒ සියලුම අසු මගේ පාරට බර වෙලා වයර් වලට ටෙලිෆෝන් වල බර වෙලා තියෙන්නේ. ඒක විසඳා ගැනීමට උදෙසක්. අපරාධ සම්බන්ධ නොවුනත් පරිසර ගැටලුවක් ඉදිරිපත් කළේ එතුමා. ඔව්. ඇත්තටම එතුමා ඉදිරිපත් කරේ ගැටලුව සම්බන්ධයෙන් මම හිතන්නේ ඒකට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළොත් ඇත්තටම මේ නිවසට යන මාර්ගයේ පුද්ගලික පාරක් නම් ඒක සුහදව කතා බහ කරලා විසඳාගත යුතු ගැටලුවක්. මොකද සාමාන්‍යයෙන් මායෙක ඉඳලා අඩි 3ක් යනකම් යමක් ඉදි කිරීමට බැහැයි සාමාන්‍යයෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ඒක ප්‍රාදේශීය භාවයට අයත් මාර්ගයක් නම් මේ පළාත් පාලන ආයතනයට දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න පුළුවන්. ඒ කට්ටියට ඒක දැනුම් දීලා ඉවත් කරේ නැත්නම් ඒක අනිවාර්යෙන් නීතිමය වශයෙන් ඉවත් කිරීමට බලතල පළාත් පාලන ආයතනයට තියෙනවා. අපි අපරාධ සම්බන්ධයෙන් අද දවසේ වැඩිපුර අවධානය යොමු කරන්නේ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ටාශයේ අධ්‍යක්ෂතුමා තමයි අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඔබ අපරාධ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අද යොමු කළොත් හොඳයි. තවත් එමතුමක් ලැබෙනවා. අයිබෝවන්. අයිබෝවන් නෑ මං ඉස්සෙල්ලා කතාර මේ බින්තොටින් කතාරපු එක මට ඒකට හරි විසඳුමක් ලැබුණේ නැහැ. නමුත් පැදලා තියෙන මම පොලිසියට ගිහිල්ලා ඊයේ පෙරේද පැමිණිලි කරපුවා පස්සේ ඊයේ මෙහි ඔයසි මහත්තයා විභාග කරා. විභාග කරපුවන් පස්සේ ඒගොල්ලන් කියන්නේ කනදී මේ පොලිසියට ඒ සම්බන්ධව කරනදී ශබ්ද පහළම අපිට වෙන කරන්න දෙන්නේ කියලා එහෙම තමයි කියන්නේ. ඉතින් අපි පරිසර අධිකාරියටත් වෙලා ප්‍රාදේශීය සභාවට කියලා අපිට තාම පිළිසරණක් නැහැ. මොකද ඒ හේතුව ඔබ අර මේ බ්ලොග් ගල් මැෂින් එකක් ක්‍රියාත්මක වෙන ප්‍රශ්නේද? ඔව් ඒක තමයි. ඒකට මට හරි විසඳුමක් හම්බුන්නේ නැහැ මම. ඒකයි මේ හතර කතා කරේ. හරි. දැන් ඔබේ පැමිණිලුව මම හිතන්නේ ඔබ දැන් පැහැදිලි කරපු ආකාරයට ඔබේ ගැටලුව පොලිස් ස්ථානයේ වෙත යොමු කරලා තියෙනවා. පොලිසියෙන් ඒකට නිසි ක්‍රියාමාර්ග නොගන්නා බව තමයි ඔබ දැන් දැනුවත් කරන්නේ. ඔබ ඒ සම්බන්ධව මම හිතන්නේ මට පෞද්ගලිකව මම ඔබගේ මේ විස්තර ලබාගෙන මම ඒ සම්බන්ධව පෞද්ගලිකව සොයා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න. ඔව් ඔබතුමා අපේ ඒ දුරකථන අංකයට නැවතත් එමතුමාක් අරගෙන ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න. එතකොට මේ අධ්‍යක්ෂතුමා මොකද්ද කරන්න පුළුවන් කියලා ඔබට කියයි. අවසාන වශයෙන් අපිට තව මිනිත්තු 10ක කාලයක් තියෙන්නේ. අපරාධ සම්බන්ධයෙන් ගත්තොත් අධ්‍යක්ෂතුමනි දැන් දරුණු අපරාධ තියෙනවා. මිනි මැරුම් මංකොල්ල කෑම වගේ දරුණු අපරාධ තියෙනවා. මේ අපරාධ සම්බන්ධයෙන් ගත්තොත් අපි හුඟක් වෙලාවට තුන්වෙනි පාර්ශවයේ ක්‍රියා කරන ආකාරය ගැන සඳහන් කළොත් අපි දකිනවා සමහරලාට මිනි මැරුමක් මංකොල්ල කෑමක්. මෙතනදී මේ සම්බන්ධයෙන් සාක්ෂි දීමට හෝ මේ දැනුවත් කිරීමට පොලිසියට දැනුවත් කිරීමට ඉදිරිපත් වෙන්නේ නැහැ යම් ගැටලු නිසා. මෙන්න මේ සම්බන්ධයෙන් දැනුවත් කළොත් මොකද්ද කරන්න පුළුවන් මහජනතාව විදිහට? ඇත්තටම මහජනතාව නීතියෙන්ම බැඳලා ඉන්නවා අපරාධ සම්බන්ධව තොරතුරු ළඟම තියෙන පොලිස් ස්ථානයේ හෝ අධිකරණය වෙත ලබා දෙන්න. මේක අපරාධ නඩු විඥාන සංග්‍රහයේ 21 වෙනි වගන්තියේ පැහැදිලි කරලා තියෙනවා. මොන වගේ අපරාධ සම්බන්ධයෙන්ද පොලිසිය මහජනතාව ක්‍රියාත්මක කළ යුත්තේ කොයි ආකාරයටද? ඒ වැරදි මොනවද? ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක නීතියෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් නීතිය කොයි ආකාරයේ සඳහන්ව තිබුණත් අපරාධයන් සම්බන්ධව කටයුතු කිරීමේදී අපි හැමෝගෙම වගකීමක් තමයි අපරාධ වළක්වා ගැනීම. මොකද අද අපරාධයට ගොදුරක් වෙන්නේ යම් පිටස්තර පුද්ගලයෙක් වෙන්න පුළුවන්. තව ඊළඟ අවස්ථාවේ මේකේ ඊළඟ ගොදුර අපි නැත්තම් අපේ පවුලේ සමාජිකයෙක්, අපේ ඥාති හිතවතෙක්, එහෙම නැත්තම් අසල්වාසියෙක්, එහෙම නැත්තම් තමුන්ගේ නෑදෑ හිතමුතරෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපේ සාමාන්‍ය මහ ජනතාව හැටියට අපේ යුතුයකමක් මෙන්න වගකීමක් තමයි අපරාධයක් පිළිබඳ තොරතුරු දන්නවා නම් ඒ සම්බන්ධව අදාළ බලධාරීන්ට දැනුවත් කිරීම. ඔතනදී ප්‍රධාන චෝදනාවක් එනවා පොලිසියෙන් මේ පිළිබඳ දැනුවත් කරපු කෙනා පිළිබඳ මේ රහස් එළියට යනවා කියන කාරණේ. ඔව් මෙහෙමයි. දැන් ඔබ කියන தත්ත්වය ඇති වෙන්නේ විශේෂයෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය වාගේ සම්බන්ධවලදී මේ දේවල් වල තොරතුරු ලබා දීම. නමුත් අපරාධයක් සම්බන්ධයක් නම් ඇත්තටම තොරතුරක් දන්න කෙනෙක් තොරතුරු ලබා දීමම ඒක නීත්‍යානුකූල වෙන්න ඕනේ. ඒ තොරතුර අපි ඊකවට අධිකරණය වෙත යන්නට ඕනේ. අධිකරණයේදී ප්‍රමාණවත් ඒ සාක්ෂියක් එකට ඉදිරිපත් කරන්න. ඒ අනුව තමයි අපිට චූදිතේකට මේ දඬුවම් ලබා දීමට හැකි වෙන්නේ. නමුත් ඒ වගේ අවස්ථාවන්වලදී බිය විය යුතු නැහැ. අපි නීතියේ පිළිසරණ අපි නීතියට යනු නැත්නම් අපිට ඒකෙන් කරදරයක් වෙනවා අපි නිකන් පීඩාවටපත් වෙනවා කියලා හිතන්නේ නැතුව අපේ යුතුයකමක් සහ වගකීමක් හැටියට හිතලා හැම කෙනෙක්ම දන්නා තොරතුරු අපරාධ සම්බන්ධව ලබා ගන්නා තොරතුරු තමුන් වෙත ලැබෙන තොරතුරු සහ තමුන් ඇසින් දකින තොරතුරු අදාළ බලධාරීන්ට දැනුම් දීලා මේ අපරාධ වළක්වා ගැනීමට ක්‍රියාත්මක වෙන්නටම ඕනේ. ඒක අපි හැමෝගෙම වගකීමක්.
ඔව් මන්ත්‍රාවේ සම්බන්ධයෙන් ගත්තොත් දරුණු විදිහට මේ දවස්වල මේ තරුණ ප්‍රජාව ගොදුරු ලක් වෙලා තියෙනවා ගොදුරු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කිව්වොත් කොයි විදිහටද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ? ඇත්තටම මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත්ම උනන්දුවෙන් වැටලීම් සිදු කරමින් පවතිනවා. අපි උදාහරණයකට ගත්තොත් මේ 2020 වර්ෂයේ අපි මද්ද්‍රව්‍ය වැටලීම් සිදු කරලා තියෙනවා 2020 වර්ෂයේ 7023ක් වැටලීම් සිදු කරලා තියෙනවා. ඒ වගේම 2021 වර්ෂයේ 11110ක් වැටලීම් සිදු කරලා තියෙනවා. ඉතින් මේ වයින් අත්අඩංගු ගන්න ප්‍රමාණයන් හරි විශාලයි. මම නමුත් ප්‍රමාණාත්මකව මෙතන ගෙනහල්ලා නැහැ. ඒ අතින් අපි සෑම විටම උත්සාහ කරනවා මේ අපි සමාජ ව්‍යසනයක්ව දැනට පවතින මේ මත්ද්‍රව්‍ය විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ඌදරින් මේ රට බේරා ගැනීම සඳහා පොලිසියේ ප්‍රමුඛතම කාර්යභාරයක් හැටියට සලකලා ඒ සම්බන්ධයෙන් උපරිම පිරිස් බලය යොදවලා ඒ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් එයින් ගලවා ගැනීම සඳහා විවිධාකාර වූ වැඩසටහන් පොලිසිය විසින් සම්පාදනය කරලා තියෙනවා. උන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා විවිධ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට පොලිසිය මගින් යොමු කිරීම සිදු කරනවා. මෙවැනි කටයුතු හරහා අපි විශාල වශයෙන් මේ මද්ද්‍රව්‍ය උවදුරින් තරුණයන් ගලවා ගැනීම සඳහා විවිධ වූ වැඩසටහන් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම පුනරුත්ථාපන වැඩසටහන් ඇතුළු විවිධ වූ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඔව් පසුගිය දවස්වල අපිට දැනගන්න ලැබුණු දෙයක් තමයි අපි දන්නා කියන කෙනෙක්ගෙන් මේ දරුවා මද්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙලා පළවෙනිම දවසේ ඇබ්බැහි වෙලාද දන්නේ පාවිච්චි කළා කියලා දැනගත්ත පළවෙනිම දවසේ පොඩ්ඩක් දරුවට උපදෙසක් දෙන්න පොඩ්ඩක් බය කරන්න ඕන කියලා පොලිසියට දැනුවත් කරලා තියෙනවා ගිහිල්ලා. මෙයා මෙහෙම මද්ද්‍රව්‍ය පාවිච්චි කරා මට හවු වුණා කියලා. එතකොට ඒ දරුවාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත තමයි කෙලින්ම යොමු කරලා තියෙන්නේ. දෙමාපියන් විදිහට එකපාරට මේක බලාපොරොත්තු වෙලා නැහැ. ඔවුන්ට බැරි වුණා එතනින් දරුවාව යවන්න නැතුව. ඒ කියන්නේ තව උත්සාහයක් ගන්න දරුවාව මේකෙන් වළක්වා ගන්න. දැන් ඒ වගේ අවස්ථාවකදී දරුවෙක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා මුලින්ම දැනගත්තාම දෙමාපියන් විදිහට මොනවද කරන්න පුළුවන් මුල්ම අවස්ථාවේදී? ඒක මේ කාලීන අතරම මේ වැදගත් ප්‍රශ්නයක් ඔබ යොමු කරේ. මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වුණා කියලා දරුවෙක් අපි දැනගත්වහම දෙමව්පියන්ගේ වගකීමක් වෙන්නේ. දෙමව්පියන් ඇත්තටම අපි දන්නවා ඕනෑම දෙමව්පියෙක් තිගැස්මකට ලක් වෙනවා. මගේ දරුවා මේකට හුරු වෙලා අපේ දරුවෙක්ගේ අනාගතය නැත්තම් පරම්පරාවේ නැත්තම් පරපුරේ තමුන්ගේ පවුලේ අනාගතය සම්පූර්ණ විනාශ වෙන්න ඉඩකඩ තියෙනවා කියලා. ඒ තිගැස්මත් එක්ක දෙමව්පියන් ඉතාමත්ම ව්‍යාකූල මනසකින් තමයි කටයුතු කරන්නේ. ඒ හරහා තමයි මම හිතන්නේ මේ දෙමව්පිය පොලිසිය වෙතත් යොමු වෙන්නේ නැත්තේ. මොකද අපි ඊට කලින් කළ යුතු ගොඩාක් දේවල් තියෙනවා. අපි යමෙක් ඒ අබ්බැහි වීමකට යොමු වෙලා තියෙනවා. දැන් තමුන් දරුවා පළවෙනි වතාවෙම නම් ඒක වුණේ දෙමව්පියන්ට ඒ ගැන අවවාද කරලා. එහෙම නැත්නම් ඒ පිළිබඳව සාමාන්‍ය උපදේශන සේවා පවත්වන ස්ථාන තියෙනවා. ඒ තැනකට යොමු කරලා දරුවා මානසිකව යම්කිසි ව්‍යාසනයකට නැත්නම් ව්‍යාකූලත්වයකට පත් වෙලා තියෙනවද කියලා බලලා ඒකට පිළියම් යොදන තැනකට යොමු කරලා දරුවාගේ මනස වෙනස් කරලා ඒකෙන් මුදවා ගැනීමට බොහෝ දුරට ඇබ්බැහි වීමට ප්‍රථම එහෙම කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම නැතුව කඩිනමින් මම හිතන්නේ මොකද පොලිසියට ක්‍රියා කරන්න පුළුවන් අවස්ථාවල් කීපයක් තියෙනවා. එක්කෝ අධිකාරියට යොමු කරලා බන්ධනාගාරගත කිරීම, එහෙම නැත්නම් දරුවෙකු පුනරුත්ථාපනයට යොමු කිරීම. ඉතින් ওই අවස්ථා දෙක හැර පොලිසිය මගින් මොකද මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ අවරදකට අත්අඩංගු ගත්තාම පොලිසියට අපදීමට හෝ ඒ අය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීත්‍යානුකූල බලයක් නැහැ. අධිකරණයේ තීන්දුව අනුව තමයි කටයුතු කරන්නට සිද්ධ වෙන්නේ. මම හිතන්නේ එවැනි සිදුවීමක් තමයි ඔය ඔබ කියන ආකාරයට වෙන්නේ නැත්තේ. නමුත් ඊට කලින් දෙමව්පියන් හැටියට තමුන් විසින්ම අවවාද කිරීමක් කළා තමුන්ගේ නැත්නම් ඒ දරුවා පිළිගන්න කෙනෙක්ගෙන් දරුවට වැඩි විශ්වාසයක් තියෙන කෙනෙක් එයා වෙත යොමු කරලා එයා හරහා අවවාද කරලා දැනුවත් කරලා එහෙම නැත්නම් ඊට වඩා උපදේශන සේවා සපයන ඔය මනෝ උපදේශන සේවා සපයන ස්ථාන තියෙන ඒ තැනකට යොමු කරලා හරි දරුවාගේ මානසිකත්වය වෙනස් කරගෙන ඒකෙන් මුදවා ගන්න කටයුතු කිරීම තමයි දෙමව්පියන් විසින් කළ යුත්තේ. දැන් යම් අපරාධයක් දැක්කොත් දැනුම් දීමක් කරනවා නම් අපි වැඩසටහන අහන් ඉන්න අය ඕන තරම් දන්නවා ඇති තමන්ගේ ගම්වල සිද්ධ වෙන අපරාධ මද්ද්‍රව්‍ය වගේ දේවල් ඒවා අලෙවි කිරීම සහ ඒවා අරගෙන අනිත් අයට අවහිරයක් වෙන විදිහට ජීවත් වෙන මේ තොරතුරු දැනුවත් කරනවා නම් දැනුම් දෙනවා නම් කොයි විදිහටද ඒ තොරතුරු දැනුම් දෙන්නට පුළුවන්? ඕනෑම කෙනෙකුට තමුන්ගේ වසමේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් තමුන්ගේ වසමේ පොලිස් ස්ථානයට දැනුම් දෙන්නට පුළුවන්. ඊට අමතරව දැන් ප්‍රජා පොලිස් කමිටුව හරහා ඒ කමිටුව හරහා දැනුවත් කිරීම සිදු කරන්නටත් පුළුවන්. ඊටත් අමතරව තමුන්ගේ ඒ කලාපයේ ප්‍රදේශයේ බලන සහකාර පොලිස් අධිකාරිවරයාට නැත්නම් කොට්ටාස භාර පොලිස් අධිකාරිවරයාගේ දුරකථන අංකයන්ට දැනුම් දෙන්න පුළුවන්. ඊට අමතරව පොලිසියේ තොරතුරු ලබා දීම සඳහා විවිධ වූ
ස්ථාන ඇති කරලා තියෙනවා. මේ පොලිස්පතිතුමාට කියන්න ඊට පස්සේ 119 ඇමතුම සහන මැදිරිය මෙවැනි අවස්ථා ගණනාවක් මා ජනතාවට ලබා දීලා තියෙනවා තමුන්ගේ තොරතුරු නැත්නම් තමුන්ගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න. ඒ හරහා මේ ගැටලු නැත්නම් තමුන්ට තියෙන තොරතුරු ලබා දීම තුලින් තමුන් වෙසෙන ප්‍රදේශයේ අපරාධ මර්ධනය කිරීමට පොලිසියට දායකත්වයක් මහ ජනතාවට දායකත්වයක් ලබා දීමට හැකියාවක් තියෙනවා. දැන් මේ වගේ තොරතුරක් ලබා දීමේදී ඒ ලබා දෙන පුද්ගලයාට දැන් සමහර වෙලාවට කියනවා මේ අධ්‍යක්ෂතුමනි පැමිණිල්ලක් කරන්න ගිහිල්ලා කියලා. දැන් මේ වගේ අවස්ථාවලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන පෞද්ගලිකව මටත් සිද්ධ වෙලා තියෙනවා එහෙම. අපි දුරකථන ඇමතුමක් දීලා කිව්වහම ඔබතුමිය ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න කියනවා. ඔව් මෙහෙමයි අපි පොලිසියට යම් ක්‍රියාවක් කිරීමේදී යම් සමහර දේවල් වලට සමහර විශේෂයෙන් මම හිතන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කියලා. ඔව් එහෙම නෙමෙයි. වෙනත් අපරාධ සම්බන්ධයෙන් නම් අනිවාර්යයෙන් පොලිසියට මුල් තොරතුරක් අවශ්‍ය වෙනවා. ඒ තොරතුරු සටහන් කරගෙන ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. නමුත් අර මම සඳහන් කළේ මත්පැන් මත්ද්‍රව්‍ය වැනි අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරනකොට තොරතුරු ලබා දෙන්න පුළුවන් නිර්නාමිකව නැත්නම් පෞද්ගලිකව දැනුවත් කළ දැනුම් දෙන්න පුළුවන්. අපි ඇත්තටම පොලිසියේ විශාල වාර්ෂික විශාල මුදලක් තොරතුරුකරුවන්ට ගෙවීම් කරනවා. පොලිසියට සාර්ථක තොරතුරු ලබා දෙන තොරතුරුකරුවන්ට පොලිසිය විසින් ගෙවීම් කරනවා. ඉතින් ඒක හරහා මිනිස්සුන්ට ඒ තමුන්ගේ පළාතේ සිදුවෙන ව්‍යවසනය වළක්වා ගැනීම තමුන්ටත් ප්‍රතිලාභයක් ලබාගෙන තොරතුරු ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඔව් ඒ අනුව මේ කියන්නේ ඕනම කෙනෙකුට එහෙම ඇවිල්ලා පැමිණිල්ල කියන්නේ දුරකථනයෙන් ලබා දුන්නොත් පැමිණිල්ලක් කරන්න කියලා හැමෝටම කියන්නේ නැහැ. ඔබතුමා සඳහන් කරනවා. අනිවාර්යයෙන්ම නෑ. ඒ අවශ්‍ය වෙන්නේ අපි අධිකරණයක් දක්වා යන කටයුතු වලදී යම් අවස්ථාවක පොලිසියට මුල් තොරතුරක් අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කළපු ආකාරයට. ඒක නීතිමය අවශ්‍යතාවයක්. ඒක සඳහා තමයි මේ අවස්ථාවල පොලිසියෙන් පැමිණිල්ලක් කරන්නේ. නැත්නම් තොරතුරු මත ක්‍රියාත්මක වෙන පොලිසිය විසින් කරන වැටලීම් වලට එහෙම ඇවිල්ලා පැමිණිලි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අවසාන වශයෙන් අපි සඳහන් කළොත් මේ දවස්වල වැඩිපුරම තියෙන අපරාධ රැල්ල මඩපවත්ව ගන්නට ජනතාවගේ වගකීම සම්බන්ධයෙන් ඇත්තටම ශ්‍රී ලංකා පොලිසියේ දැක්ම එහෙම නැත්නම් පොලිසියේ විෂන් එක වෙලා තියෙන අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම. මේ කාර්යය මේ ඉලක්කය කරා ළඟා වීමට පොලිසියට රටේ මහ ජනතාවගේ සහයෝගයක් නැතුව ගමන් කිරීම අපහසුයි. ශ්‍රී ලංකා පොලිසියේ මේ 85000ක් නැත්නම් අපි ඉදිරියේදී 1,07,000ක් දක්වා යන පිරිස් බලය මේ සඳහා දැනට මෙහෙවෙන් පොලිස්පතිතුමා ඉතාමත්ම අවංකවම මේ අපරාධ අවම කිරීමේ උවමනාවෙන් කටයුතු කරමින් පවතින මේ සඳහා මහ ජනතාව හැටියට මේ පුරවැසියන් හැටියට මේ දැක්මෙන් ආරක්ෂාව ලැබෙන ඔබ සියලු දෙනාටම. ඒ ඔබ සියලු දෙනාම මේ සම්බන්ධයෙන් හිතලා බලලා තමුන්ට හැකි අවස්ථාවලදී මේ අපරාධ අවම කිරීම සඳහා දායකත්වය ලබා දීමෙන් අපි කියන ආකාරයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බියකින් තොරව විශ්වාසයෙන් යුතුව කාටත් ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා අපි හැමෝගෙම දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම මේක අවසන් කරන්න කැමතියි. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. අද අපේ කතා බහට සම්බන්ධ වුණේ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ටාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ඇතුළත් මුදලි මහතා. බොහොම ස්තුතියි. ජනමන පුබුදන